දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. නව sunlight sakura දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2020 නොවැම්බර් 2 සඳුදා සිරස්තල මෙරට කොවිඩ් රෝගීන් 11,000 බණී මරණ 21 තෙක් ඉහළට කොළඹ ගිනිනිවන බටින් 6 දෙනෙකුටත් කොවිඩ් බස්නාහිර ඇඳිරි නීති කාලය තුල කිසිදු වෙළඳසලක් විවෘත නොකෙරේ ජංගම රථවලින් නිවෙස් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙලක් දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කෙරේ. කොවිඩ් ආසාදිතයන් දහසක් මැද IDH කාර්ය මණ්ඩලය පරිස්සම් වූ හැටි අද දෙරණට රහස හෙළි කරයි. අපි මුවබැස්ම නිසියාකාරව ඇඳගෙන හිටියනම් වැඩ ටික කරලා අවසන් කරලා යනකොට අත හොදලා යනවා නම් දුරස්ථභාවයේ තියාගෙන කටයුතු කරනවා නම් අපිට පුළුවන්කම තියෙනවා මේ ව්‍යසනයේ මුළු රටම ගොඩ ගන්න. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. මෙරට COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 21ක් ලෙස වාර්තා වනවා. අද පස්වර වනතෙක් මෙරට කොවිඩ් මරණ 22ක් ලෙස සටහන්ව තිබූ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුව දැනුම් දුන්නේ ඉන් එකක් කොවිඩ් මරණයක් ලෙස සැලකිය නොහැකි බවයි. මේ අතර අද තවත් ආසාදිතයන් 275 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ගියා. ගම්පහ හේනේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට වැලිසර ලයිරෝ හලවිත ඇතුළත් වී තිබුණේ ඉකුත් ඔක්තෝබර් 23 වනදායි. ඔහු ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ තවත් අයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ඔහුව වෙනත් වාට්ටුවක් වෙත මාරු කර තිබූ අතර ඉකුත් ඔක්තෝබර් 25 වනදා ඔහුව PCR පරීක්ෂණයකට යොමු කර තිබුණා. එම PCR වාර්තාව අනුව ඔහුට COVID-19 ආසාදනය වී නැතැයි තහවුරු වූ අතර ඔක්තෝබර් 29 වනදා ඔහුව රෝහලේ සිට යලි නිවස වෙත පිටත් කර තිබෙනවා. පසුව හටගත් ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඉකුත් 31 වනදා ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණේ නිවසේ සිටියදීමයි. පසුව මල්වතු හිරිපිටිය පොලිස් නිලධාරීන් විසින් අදාළ මෘතදේහය ගම්පහ දිස්ත්‍රික් මහරෝහලවත යොමු කෙරුණු අතර මෘත ශරීරයෙන් ලබාගත් සාම්පල මගින් සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට COVID-19 වෛරසය ආසාදනය වූ බව තහවුරු වුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේ කසගහවත්ත ආදාහනාගාරයේදී සිදු කෙරුණේ නිරෝධායන රෙගුලාසිවලට අනුකූලවයි. පෙනහළු ආබාධයකින් පෙළෙන රෝගියෙක් ඔහු වැලිසර රෝහලෙන් ප්‍රතිකාර අරගෙන තියෙනවා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ තමයි 31 නැති වෙලා තියෙන්නේ. එතන මේ ගෙදර වෙච්ච මරණය අවසන් කටයුත්තේ නිරෝධායන නීති වලට අදාළව සිදු වෙනවා. මේ මෙරටින් වාර්තා වූ 21 වන කොවිඩ් ආසාදිත මරණයේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර ගෙලවලලාගෙන සීදි විහාන කරගත් පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබූ බව අනාවරණ වී තිබෙනවා. ඔහු ඉකුත් 31 වනදා සිය නිවසේදී සීදි විහාන කරගෙන තිබූ අතර මෘතදේහය පානදුර රෝහල වෙත රැගෙනීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගැනුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණේ වද්දුව ආදාහනාගාරයේදී. මෙය මෙරට 22 වන කොවිඩ් ආසාදිත මරණය ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරු 6:34 නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ සියදිවි විනාශාගත් පානදුර පදිංචිව සිටි ආසාදිත තරුණයාගේ මරණය මෙරට 22 වන කොවිඩ් ආසාදිත මරණය නොවන බවයි. මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ දිස්ත්‍රික් ව්‍යාප්තිය අනුව 3424ක් වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය තවමත් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොවිඩ් දෙවැනි රැල්ලෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2101ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 332ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 172ක්,
දෙකක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 104ක් වාර්තා වී තිබෙනවා. සෙසු දිස්ත්‍රික්කවල නව ආසාදිතයන් වාර්තා වීම සැලකීමේදී අම්පාර, යාපනය, මාතලේ, බදුල්ල, නුවරඑළිය, මොණරාගල සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයන් ඊයේ වාර්තා වී නැහැ. කිසිදු ආසාදිතයෙකු මේ දක්වා වාර්තා වී නොතිබෙන්නේ කිලිනොච්චේ දිස්ත්‍රික්කයෙන් පමණයි. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවා තිබීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇදිරි නීතිය පනවන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා. මේ අතර කුරුණෑගල පන්නල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හියවල සහ ආසිරිගම යන ගම්මාන දෙක හුදකලා කිරීමට සෞඛ්‍යාංශ පියවරගෙන තිබෙනවා. එම ප්‍රදේශවල පදිංචි පන්නල ප්‍රාදේශීය සභාවේ සේවය කරන කම්කරුවන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මේ අතර ඊයේ ආසාදිතයන් 34 දෙනෙකු හඳුනාගත් හොරණ ගුරුගොඩ ඇඟලුම් ආයතනයේ තවත් 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍යාංශ අද පියවර ගත්තා. කොළඹ මර්දානයේ පිහිටි ගින්නෙවන හමුදා මූලස්ථානයේ නිලධාරීන් 6 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී PDKA විල්සන් මහතා සඳහන් කළා. කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය සහායකයෙකුටත් COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි එම කාර්යාලය අද නිවේදනය කළා. ත්‍රිකුණාමලේ මහරෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුටත් COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එම වෛද්‍යවරයා සමග සේවය කළ තවත් වෛද්‍යවරුන් 30 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද රෝහල අධ්‍යක්ෂවරයා සඳහන් කළා. මේ අතර ඉකුත් 29 වෙනිදා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්ක මහරෝහලට ඇතුළත් වූ කුලි රතරිය දුරකට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඔහු කොළඹ, වැල්ලවත්ත, මොරටු ආදී ප්‍රදේශවල මගින් ප්‍රවාහනය කළ කුලි රතරිය දුරක් වන අතර ඔහුගේ ආශ්‍රිතයන් සොයා ගැනීමට සෞඛ්‍යාංශ කටයුතු කරමින් සිටිනවා. ඔහුව ප්‍රතිකාර සඳහා ඉරණවිල රෝහල වෙත යොමු කෙරුණා. කඳාන ආනියාකන්ද ග්‍රාමීය ආයුර්වේද රෝහල අද වසා දැමීමට සිදු වුණේ ඒ කාර්ය මණ්ඩල සමාජිකයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන්. බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව COVID ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් ගණන 135ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ජනගහනයේ 10000කට එක PHI මහත්තයෙක් ඉන්නේ. ජනගහනයේ 60000කට ආසන්න වශයෙන් සමහර තැන්වල ලක්ෂ 2කට තමයි එක MOH කෙනෙක් ඉන්නේ. ඒකට ජනතාවට තියෙන වගකීම මේකෙදි බැහැර වෙන්න බෑ. සමාජ වගකීමක් තියෙනවා. මමත් ආරක්ෂා වෙලා අනිත් එක්කෙනෙකුට ලෙඩේ නොදී බිඳිත්තක තිබුණා නම් වෛරස් පාටිකල්ස් ලක්ෂයක් දැන් ඒක මිලියනයක් බිලියනයක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ වෛරසය ඒ තරම් ප්‍රබලයි. 10 දෙනෙකුට 15 දෙනෙකුට ලෙඩේ පතුරවන්න තරම් වෛරස් එක ප්‍රබලයි. ඒක තේරුම් අරගෙන ඒකට ගැළපෙන විදිහට පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි වටේදී අපි පරිස්සම් වුණා වගේ 10-15 ගුණයක පරිස්සමක් මේ වටේ සිද්ධ වුනේ නැත්නම් ජනාධිපතිතුමා මොන හරි තීන්දුව ගත්තා. ඉදිරි නීතිය දානවා කියන එකට ආර්ථිකය අකර්මණ්‍ය වෙනවා කියන්නේ මේවා ලේසි තීන්දුව නෙමෙයි. ඒතකොට ඒ අමාරු තීන්දුව අරගෙන රටට කියලා තියෙන මොහොතකදී දැන් ජනතාවගේ පැත්තේ තමයි පන්දුව තියෙන්නේ. ජනතාව දැනගන්න ඕන ඒ දීලා තියෙන මාර්ගෝපදේශ අනුව හැසිරෙන්න. අපි දැනටත් කියන්නේ PCR පොසිටිව් නම් රෝග ලක්ෂණ නැතත් රෝහල් ගත වෙන්න කියන කාරණයට. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවයකට. ඇහැලියකොට සහ කුලියාපිටිය යන පොලිස් වසම්වලටත් කුරුණෑගල නගර සභා සීමාවටත් අද උදෑසන 5 සිට එළඹෙන 9 වෙනි සඳුදා උදෑසන 5 නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සමගාමීවයි. දිස්ත්‍රික් අතර සංචරණ සීමාද අත්හිටුවා ඇති අතර මෙම නීති උල්ලංඝනය කරන්නන් සොයා අද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. පසුගිය 29 වෙනිදා සිට බස්නාහිර පළාතටම බලපැවැත් වූ ඇඳිරි නීතිය දීර්ඝ කරන බව ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. ඒ එළඹෙන 9 වෙනි සඳුදා උදෑසන 5 දක්වායි. ඒ සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් වසමට සහ කුරුණෑගල නගර සභා සීමාවටත් අද උදෑසන 5 සිට ලබන 9 වෙනිදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. නිරෝධායන ඇඳිරි නීතිය අතරතුර දිස්ත්‍රික් අතර සංචරණ සීමා අත්හිටුවන බවත් රජය ඊයේ නිවේදනය කළා. නමුත් මෙම ඇඳිරි නීති කොන්දේසි උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ටත් එම විභාග කාර්ය මණ්ඩලවලටත් බාධාවක් නොවන බවයි පොලිසිය පවසන්නේ. ඇත්තටම උසස් පෙළ විභාගයට නම් කිසිම ආකාරයක මේක බාධාවක් වෙන්නේ නැහැ. වෙනත් පුද්ගලික විභාග තියෙනවා නම් අපි දන්නවා පොලිසිය විභාගයට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. හැබැයි ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් පොලිසියෙන් නැති වෙන්නේ නැහැ. ඒ ගැන නිශ්චිත ලියවිල්ලක් අපිට ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණොත්. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අදත් එම නියෝග තදින්ම ක්‍රියාත්මක කරන අයුරු දක්නට ලැබුණා. පනවතුගොඩි පොලිසියෙන් පාසල් කරගෙන આવුවොත් එතන යන්න දෙන්න. අඩුම ගානේ වාලා මෙහෙම එයා හොස්පිටල් එකකට ගිහින් ඉදිරිපත් කරා කියලා ඩොකියුමන්ට් එකක් හරි තියෙනවා නම් සානුකම්පිතව සලකා බලලා යවන්න පුළුවන්. ඒ ටික අරගෙන එන්න එහෙම වුණොත් අපි මේ අවස්ථාවක් දෙන්න. අවශ්‍ය කාරණාවක් නම් අදාළ පොලිස් බල ප්‍රදේශයෙන් ගිහිල්ලා වෙලා පාසයක් හදාගෙන එන්න. මාස්ක් වුණා මට ඉස්සෙල්ලා කියන්න ඕනේ දැන් මාස්ක් දැන් වල නැහැ.
එන්න කලින් කොබඩ කල්පනා කරන්න මාස්ටර්ලා. සිකුරාදා පැනලා නෑ ගිය සඳුර හරි පැනපු කට. පැනලා තමයි අද ඉන්නේ කැලෑ පාරුලින් දාලා දුක් අනිවාර්ය නීති ක්‍රියාත්මක කරනවා. ඉතාලිය ගාම උසාවියෙන් මොන. හරි අහකම ඉඳන් මෙහෙන්න පුළුවන් බලාදුක් කරලා දකුණු පළාතේ මේ බත්නායක පළාතේ ඇඳිලි නීතියක් තියෙනවා. සමුල්ලර ඇඳිලි නීති කාලේ පැනලා ගිහලා තමයි දැන් ඔය ඉන්නේ. සමුල්ලර දුක් අනිවාර්ය නීති ක්‍රියාත්මක කරනවා. දැන් වෙවුලලා හරියන්නේ නැහැ මේ වැඩේ කරන්න කලින් බලන්න. ඇටේජයක් දෙන්න ඕනේ පොලිසියට. අද සිට දවස් 14 සොයන නිරෝධායන ලක් කරලා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 22 දෙනෙකු අත්අඩංගුවටගෙන නඩු පැවරීමට මොරටුව පොලිසිය පියවරගෙන තිබෙනවා. අකණ්ඩ උවමනාවක් සහ උත්සාහයක් තිබෙනවා නම් ජීවිතයේ අභියෝග ජය ගැනීම අපහසු නැහැ. එවන් උවමනාවක් උත්සාහයක් තිබෙනවා නම් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙන්නත් අපිට පුරුවන්. මේ කොවිඩ් වසංගතයේ අවදානම් රාජකාරික නිරත වෙන IDH රෝහල ඒ ගැන රටට අනාවරණ කළ දේ. චීනයේ වූහාන් නගරයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසදී හඳුනාගත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකයට දැඩි තීරණාත්මක බලපෑමක් එල්ල කරමින් සිටිනවා. ආසාදනය වූ රෝගීන් පමණක් නොව රෝගීන්ට ප්‍රතිකාර කරන ලෝපුරා වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ද රෝගයේ ගොදුරු බවට පත් වුණා. ශ්‍රී ලංකාව තුළත් එහි දෙවැනි රැල්ල ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින්නේ පෙර නොවූ අවදානමක් සමගින්. රට තුළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 45 තුළ මේ වන විට රෝගීන් 6000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා. බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගේ ධාරිතාවයද ඉක්මවා අවසන්. අපේ රටේද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ද කොවිඩ් ආසාදිතයන් බවට පත් වූ අයුරු දක්නට ලැබුණා. එම දැඩි ව්‍යාප්තිය සහ තවමත් මෙම වෛරසයට නිශ්චිත එන්නතක් නොමැති පසුබිමක රෝගීන් ආරක්ෂා වීමේ දැවැන්ත වගකීමක් ජනතාවට පැවරෙනවා. මේක සම්පූර්ණ සමස්ත වගකීම රජයට, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, හමුදාපතිතුමාට බාර දීලා අපිට නිදහස් වෙන්න බෑ සාමාන්‍ය ජනතාවට. IDH එක දැන් ඇයි එතන ආසාදනය නොවෙන්නේ? ඒගොල්ලෝ දැනුමෙන් පෝෂණය වෙලා නිපුණතාවයන් ඇති කරලා මේක ආරක්ෂා කරන් යනවා. එතකොට එතනනේ වැඩියෙන්ම අනතුරටපත් වෙන තැන. එතන වළක්වන්න පුළුවන් නම් චතුර රෝගය ව්‍යාප්ත වීම ඇයි බිමේ බැරි? හෙල්මට් එක දාන් යන්න ඕන පොලිසියට බයට නෙමෙයිනේ චතුර. ඔළුව බේර ගන්නනේ. සැබවින්ම මෙරට පළමු සහ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය අවදානම් රාජකාරියක් මැද සිය ආරක්ෂාව තහවුරු කරගත්තේ කෙසේද? මේ පිළිබඳ අද දෙරණ තොරතුරු විමසා බැලුවා. පසුගිය ජනවාරි 27 වනදා මෙරට පළමු කොවිඩ් රෝගියා ලෙස හඳුනාගත් චීන ජාතික කාන්තාව ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනයටයි. එතැන් සිට මේ වනතෙක් ආසාදිතයන් 1218 දෙනෙකුට මෙහි ප්‍රතිකාර ලබා දී තිබෙනවා. චීන කාන්තාව ඇතුළු ආසාදිතයන් 987 දෙනෙකු මෙහි සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර මේ වන විටත් එහි කොවිඩ් ආසාදිතයන් 193 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. දැඩි සත්කාර අවශ්‍ය වූ රෝගීන් ඉන්නවා නම් ශ්‍රී ලංකාවේ එම රෝගීන්ගෙන් 95% වගේම ප්‍රතිකාර ලබා දීලා තියෙන ජාතික බෝවන රෝග විද්‍යායතනය. මේ අවස්ථාවේදී මේ වසංගත තත්ත්වයෙන් අපේ මාතෘ භූමිය බේරා ගැනීම සඳහා ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් රෝහල් කාර්ය මණ්ඩල වලටත් ඒ අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්න මේ සඳහා අපි සතියකට දින 2ක් වෙන් කරලා තියෙනවා. මේ ආකාරයෙන් අපේ රෝහලට පැමිණෙන අනෙක් රෝහල් වල ඒ කාර්ය මණ්ඩලය සඳහා ඒ අවශ්‍ය පුහුණුව ලබා දීමට. ඒ අනුව කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම පමණක් නොව මෙම ආයතනය සමස්ත ජනතාවටම ලබා දෙන්නේ මන ආදර්ශයක්. දැනට අප රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් 27 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. ඉන් කුඩාම දරුවා දින 6ක ලදරුවෙක්. මේ දරුවන්ට රෝගය බෝ වී තිබෙන්නේ ආසාදිත දෙමව්පියන්ගෙන් හා අසල්වාසීන්ගෙන්. එම නිසා දරුවන්ව නිතරම නිවසේ තබා ගැනීමත් පිටතට ගොස් පැමිණෙන දෙමව්පියන් සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමත් කළ යුතු වෙනවා. ඒ සියල්ල මැද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා වීමේ රහස කුමක්ද? අපි ගෙදර යන්නේ කොහොමද කියලා ඔබ අහනවා අපෙන්. අපි මුවවැස්ම නිසියාකාරව ඇඳගෙන හිටියා නම් වැඩ ටික කරලා ඒ අවසන් කරලා යනකොට අත හොදලා යනවා නම් අපේ ඒ දුරස්ථභාවය තියාගෙන කටයුතු කරනවා නම් අපිට පුළුවන්කම තියෙනවා මේ ව්‍යසනයේ මුළු රටම ගොඩ ගන්න. ඉතින් මම හිතනවා අපිට තිබුණු ශක්තිය ඔබටත් තියෙයි කියලා. එහෙනම් අපි මේක ජය ගමු. කොවිඩ් රකුසාගෙන් අපේ රට බේරගනිමු.
ඇදිරි නීතිය පනව ඇති බස්නාහිර පළාතේ සුදුසුකම්ලත් ජනතාවට මෙවරත් රුපියල් 5000 දීමනාව ලබා දෙන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර ඇදිරි නීතිය අවසන් වනතුරු එම ප්‍රදේශවල කිසිදු වෙළඳසැලක් විවෘත නොකරන බවද අද පැවති සාකච්ඡාවකදී අනාවරණය කෙරුණා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු පාර්ශවයන් නියෝජනය වන පරිදි සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිවෙස්වල නිරෝධායනය කිරීම සඳහා මේ වන විට රජය තීරණය කර ඇති අතර එම නිවෙස් සඳහා රුපියල් 10,000ක වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබා දීම සිදු වෙනවා. එය නොලැබෙන සහ ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය හිමි වූ සුදුසුකම් ලත් පවුල් සඳහා රුපියල් 5,000 දීමනාව ලබා දීමටයි ජනාධිපති කාර්යසාධක බලකාය තීරණය කර ඇත්තේ. ඒ වගේම බඩු සැපීමේදී අපි ඉල්ලනවා සමූපකාර සමිතිවලින් සහ අනිකුත් ආයතනවලින් ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සහ පොලිසියේ ප්‍රධානීන්ට අවශ්‍ය බලපත්‍ර දීලා ගෙදරටම බඩු යැවීමේ කටයුත්ත කරන්න බොහෝ වෙලාවට කඩ විවෘත කරන්න ඉඩ දීමට බලාපොරොත්තුවක් නැහැ. ඊට පස්සේ කන්දකාඩුවේ හෝ වෙන කොහෙවත් ගෙනියන්නේ නැහැ. අපි ඒ දිවස තුලම නිරෝධනය කටයුතු කරනවා. ඒ වගේම මේ නිරෝධන කටයුතු වලට අවශ්‍ය භාණ්ඩ සැපීමේ හා ඊට එක්කම අනිත් අයට ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීම ඒක සම්පූර්ණයෙන්ම දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරෙන්නේ. පුළුවන් තරම් අඩුවෙන් ගමන් කිරීම සහ කඩවලට එකතු වීම නතර කරන්න කියන අදහසින් තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ නිසා මම මෙතන ඉන්න හැමෝගෙම ඉල්ලනවා පුළුවන් තරම් උදව් කරලා ඒ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න මේ 5000 හම්බ වෙනවයි කියලා කර්මාන්ත ශාලාව හෝ ආයතන ගෙදර ඉන්න ඉඩ සලස්සන්න එපා. අපේ හුඟක් අය බලාපොරොත්තු වුණා විරුද්ධ පාක්ෂිකයින් අපේ ණය වාරික ගෙවා ගන්න බැරි වෙයි කියලා. නමුත් මේ අවුරුද්ද පමණක් ඇමරිකන් ඩොලර් බිලියන 4.2ක ණයවාරික ගෙවලා අපි කිසිම පසු බෑමක් නැතුව ඒ කටයුත්ත කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ අතර මේ වන විට ක්‍රියාත්මක දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් දෙසතියකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. තුන්වෙනි පාසල් වාරය ආරම්භ නියමිත වුණේ නොවැම්බර් මාසෙන් 9 වෙනිදා. ඊළඟ සඳුදා තමයි මේක ආරම්භ කිරීමට නියමිතව තිබුණේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ උපදෙස් මත පාසල් වලට ළමුන් සහභාගී කරගෙන පාසල් වාරය ආරම්භ කිරීම තවත් දෙසතියකින් අපි කල් දාන්න අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරා ඒ නිර්දේශය මත. මේ අතර කර්මාන්ත ශාලාවලට ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ අයදුම් පත www.adaderana.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර එය සම්පූර්ණ කර secretary@mws.gov.lk විද්‍යුත් ලිපිනයට ඊමේල් පණිවිඩයක් යොමු කළ යුතුයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ඒ වගේම අපනයන මණ්ඩලයේ අනුමත එමෙන්ම විවිධ කෘෂිකාර්මික දීවර කටයුතු වෙනත් නිෂ්පාදන වලට සම්බන්ධ ඒ වගේම වැවිලි කටයුතු වලට සම්බන්ධ කර්මාන්ත ශාලා ඇදිරි නීතිය තිබෙන ප්‍රදේශවල පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් තියෙනවා. මේ අයදුම් පත්‍ර පුරවන්න ඒ වගේම secretary@mws.gov.lk යන විද්‍යුත් තැපෑලට එම අයදුම් පත්‍රය පුරවා එවන්න. එම අයදුම් පත්‍රය පිරවා එවීමෙන් පසුව ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට ඔබට හැකි වෙනවා. ඒ වගේම ඔබේ කර්මාන්ත ශාලා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් කොවිඩ් ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ස්වයං නිරෝධානයට යොමු වී තිබෙනවා. මේ අතර කොවිඩ් අර්බුදයේ දැඩි බලපෑම් මත ඇමරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ අවසන් ඡන්ද විමසුම හෙට පැවැත්වෙනවා. This is a news alert from Ada Verana 24. මෙන්න දැන් ලැබුණු පුවතක්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම මාවනැල්ල බුලත් කොහොපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශ සභා බල ප්‍රදේශයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මෙන්න එම පුවත නැවතත්. කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙබ්බාතකම මාවනැල්ල බුලත් කොහොපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. This is a news alert from Other Therana 24. තවත් පුවත් කිහිපයක් දැන්. ශ්‍රී ලංකාවේ 17 වන ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සිය දුරයෙන් නිල වශයෙන් විශ්‍රාම ගැනීම ගුවන් හමුදා මූලස්ථානයේදී අද උදෑසන සිදු වූ අතර එතුමන් වෙනුවෙන් ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය මගින් සම්මාන මුර පෙළපාලියක් පැවැත්තුවා. නව ගුවන් හමුදාපති ලෙස පත් වූ එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හෙට ගුවන් හමුදාපති දුරයේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. කතරගම කටගමුව වැව ආසන්නයේදී කටගමුව වනජීවී නිලධාරීන් සහ දඩයම්කරුවන් තිදෙනෙකු අතර ඊයේ රාත්‍රී වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. මුවන් දඩයම් කරමින් සිටි මෙම පිරිසින් එක් අයෙක් වෙඩි හුවමාරුවේදී තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් දඩයම්කරුවන් දෙදෙනා පලා ගොස් තිබෙනවා. ඒ සමගින් අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා. මිළඟට ඔබට එක්විය හැකි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රුවේ අද්මිරාල් සරත් විරසේකර මහතා සහභාගී වන දෙරණ 360 වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.